ආයිබංගම මොටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් මම මේ කොහොමද කියන්නේ? අපි අපේ මාසේ පළවෙනි සතියේ ප්‍රාරම්භ කරන නිදානය දුන්න අපි දවස් තුල සාකච්ඡා කරන්න බැරි වුණා පොඩි අමාරුවක්. අද දවස් තුල උත්සාහ කරන වැඩේ සම්පූර්ණ කරගන්න අපේ මාසේ පළවෙනි සතියේ ක්ලාස් එක. අපි ගිය සතියේ නතර කරලා තිබුණා ඔයාලට කතා කරේ අන්තිමට මම විදියට කරන්න කියලා අපේ ඇගීමාංක 3 නේද? ඇගීමාංක 3 සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් නෑලු මාව එන්නද කටිය මම හිතනවා ගැටලුවක් නැතුව ඇති. හරි. එහෙනම් නැති ගැටලුවක් තියනවලු එන්නද? හරි. දැන් එහෙනවද බලන්නකෝ ඒකෙන්ද. ගැටලුවක් තියනවද මම එන්නේ? තාම නෑ නේද? තාම තැන්නේ නැද? හරි. දැන් එහෙනවද? අපි මොකද අපේ දැන් හරිද අර්ගයක් නැත්නම් මම එහෙනවද? මම දැන් හරි අපි ඒක හරි. තාම මාව ඇහෙන එකේ ගැටලුවක් තියෙනවද? දැන් මොකද තත්ත්වය? දැන් හරිද? හරි මම හිතන්නේ දැන් නම් ගැටලුවක් නැතුව ඇති. දැන් අවුලක් නෑ. හොඳයි. හරි. අපි වෙනද කරන සුපුරුදු තැන නෙවෙයි අද කරන්නේ පොඩ්ඩක් විතර වෙනස් තැනක. හරි දැන් මම හිතන්නේ මාව ඇහෙනවා ඇති. ඔව්. හරි. අපි එහෙමනම් අද දවසේ පළවෙනි වැඩේ විදිහට ආරම්භ කරමු. මම ඔයාලට ගිය සතියේ කරන්න හෝම්වර්ක් එක විදිහට දුන්නා. අපේ ඇගීමාංක 2ද 3ද? අපි ඇගීමාංක 3 තමයි මම හිතන්නේ අද අපිට බලන්න තියෙන්නේ. අපි ඇගීමාංක 2 දක්වා කතා කරා. අද දවසේ මුලින්ම බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක කතා කරන්න ඇගීමාංක 3. ඔව්. ඇගීමාංක 3 වැඩ ටික අවසන් කරමු. ඊට පස්සේ අපි අවසානයේ ගිය සතියේ කතා කරමින් හිටියා අපේ සාධක කොටසේ අපේ හෝම්වර්ක් එක තමයි අද දවසේ ඊළඟ වැඩේ විදිහට බලන්න තියෙන්නේ. එහෙම නේද? අපි ගිය සතියේ පොදු සාධක වෙන් කිරීම පද දෙකක් පද තුනක් ආශ්‍රිතව වෙන් කරන විදිය ගැන කියලා දුන්නා. ඊට කලින් සතියේ අපි කොහොමද මහාම පොදු සාධකය හොයන්නේ වීජීය පදවල කියන එකත් කියලා දුන්නා. හරි. මම හිතනවා දැන් නම් ඇහෙන අරුමුදේ හරි ඇති කියලා. එහෙම නේද? හරි. අපි එහෙනම් යමුද වැඩේට බලන්න අංක 3 ඇගීම අංක 3. මම හිතනවා අපේ කට්ටිය වැඩ ටික සම්පූර්ණ කළා ඇති කියලා. හරි. එළිම යමු ඇගීම අංක 3 බලන්න එහෙමනම්. ඇගීම අංක 3.
හරි අපි යමු බලන්න එහෙමනම් ඇගීම් අංක 3 කාරණා ටික සම්පූර්ණ කරගන්න. අපි එදා ඇගීම් අංක 1 සහ ඇගීම් අංක 2 සම්පූර්ණ කරා. හරි ඇගීම් අංක 3 වැඩේ බලමු ඉස්සෙල්ලාම. ඇගීම් අංක 3 හරි එහෙනම් අපි ඇගීම් අංක 8 ආරම්භ කරමු. ඒකේ ඇගීම් අංක 3 ආරම්භ කරමු. අපි එදා අවසන් කර ඇගීම් අංක 2 සම්බන්ධ කාරණා ටික අද අපිට ඇගීම් අංක 3 වැඩ ටික තමයි බලන්න තියෙන්නේ. හරි පළවෙනි ප්‍රශ්නේ රෝම අංක 1 අපිට කියනවා පහත දැක්වෙන සංඛ්‍යා රටාවල ඊළඟ පද දෙක ලියන්න කියලා. කට්ටිය මොකද කියන්නේ? රටාවේ ඊළඟ පද දෙක මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම වගේ ඕක හරියටම කරලා ඇති කියලා. ඒක නම් අර්බුදයක් නැතුව ඇති. එහෙම නේද? ඔව්. ගොඩක් කට්ටිය හරි උත්තරේ වෙනවා. හොඳයි. කට්ටිය ගොඩක් වැඩ කරලා තියෙන බවත් පේනවා. හොඳයි. සිලුනි මම හිතන වැඩ ටික හරි ඇති කියලා. එහෙනම් ඊළඟ පද දෙක වෙන්නේ 22යි 22ට පස්සේ 27යි. එහෙමද බලන්නකෝ. ඔන්න ඊළඟ පද දෙක. ඔන්න ඊළඟ පද දෙක. 22යි 27යි. හොඳයි. ඒක තමයි ඊළඟ පද දෙක වෙලා තියෙන්නේ. 11 9 7 7ට පස්සේ එහෙමනම් 5 ඊළඟ පද ඊට පස්සේ එහෙමනම් 3. බලන්නකෝ හරිද කියලා. ඔන්න ඊළඟ පද ටික. ඒකත් හරි. හොඳයි. ඊළඟට 1 4 අනේකේ පොඩි ගැටලුවක් තියෙනවා. කට්ටිය මෙතනට එන්න ඕනේ 19 නෙවෙයි 9. අනේකේ චූටි වැරද්දක් වෙලා. එතන හදාගන්නකෝ. එතන 1 4 9 ඊට පස්සේ තමයි පද දෙක අහන්නේ. 1 4 9 මොකද්ද ඊළඟ පද දෙක වෙන්නේ කියලායි අහන්නේ. දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න ටක් ගාලා. මොකක් වෙයිද ඊළඟ පද දෙක කියලා චුට්ටක් හිතන්නකෝ. මොකක් වෙයිද කියලා බලන්නකෝ ඊළඟ පද දෙක. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඊළඟ පද දෙක මොකක් වෙනව නැද්ද? චුට්ටක් හිතන්න. ඊළඟ පද දෙක මොකක් වෙනව නැද්ද? ඔව් ඊළඟ පද දෙක වෙනව නැද්ද මොකක්ද? චුට්ටක් හිතන්න බලන්න. මොකක්ද ඊළඟ පද දෙක වෙනව නැද්ද? ඊළඟ පද දෙක. නෑ සෙනෝජි චුට්ටක් කල්පනා කරමු. ඒක නෙවෙයි. 1 4 9 ඊට පස්සේ මොකක් වෙනව නැද්ද? 1 4 9 ඊට පස්සේ මොකක් වෙනව නැද්ද? චුට්ටක් හිතන්නකෝ. මොකක් වෙනව නැද්ද? අන්න හරි. විභෝධයට අදහසක් තියෙනවා. very good. හොඳයි. එක්කෙනෙක්ට අදහසක් තිබ්බා. හොඳයි. දසිත් හොඳයි. එහෙනම් 16 ඊළඟට මොකක්ද? 25. මෙතන මොකක්ද මේ තියෙන සංඛ්‍යා රටාව? හරි. මොකද එතන තියෙන කාරණේ වෙන්නේ? 1 4 9 9ට පස්සේ මේ ඇවිල්ලා වර්ග සංඛ්‍යා රටාව. එහෙම නැත්නම් අපි වලට කිව්වා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියලා. මේ ඇවිල්ලා සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. එහෙනම් පළමු පදේ කියන්නේ එක්වරක් 1 කියන එක. දෙවෙනි පදේ කියන්නේ දෙවරක් 2 කියන එක. ඊළඟට තුන්වෙනි පදේ කියන්නේ
තුන්වරක් 3 කියන එක. හතරවන පදේ ඇවිල්ලා එහෙමනම් මොකක් වෙන්න ඕනේද? හතරවරක් 4 කියන එක. එහෙනම් හතරවරක් 4 වෙන්නේ කීයද? 16යි. පස්වන පදේ වෙන්න ඕනේ මොකක්ද එහෙමනම්? පස්වරක් 5. ඒ කියන්නේ කීයද? 25 වෙන්න ඕනේ. පස්වරක් 5 වෙන්නේ 25. හරි නේද? ඊළඟට 4 වෙනි රටාව ගත්තොත් 1 3 වෙලා 3 6 වෙලා ඊළඟට මොකක් වෙනවද ඊළඟ පද දෙක එහෙමනම් මේකත් විශේෂ රටාවක්. දැන් කලින් එක සමචතුරාර්ය සංඛ්‍යා රටාව. මේක ගත්තොත් එහෙමනම් මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ඔව්. එහෙනම් 1 3 ඊට පස්සේ 6 6ට පස්සේ 10 10ට පස්සේ ළමයි 15. අන්න හරි. මේ විදිහට ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ඒකත් හරි. පස්සේ මේක දශම සංඛ්‍යා රටාවක්. 2 2.5 වෙලා 2.5 3 වෙලා 3 3.5 වෙලා එහෙමනම් ඊට පස්සේ කීයද වෙන්න ඕනේ? 4 4 මොකද වෙන්නේ? 4.5 දශම පහෙන් දශම පහක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දශම පහෙන් දශම පහක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙනම් 2 2.5 වෙනවා. 2.5 3 වෙනවා. 3 3.5 වෙනවා. 3.5 4 වෙනවා. 4 4.5 වෙනවා. ඔන්න ඔය විදියට හොඳයි. බලන්න අඩුපාඩු මොකුත් තියෙයිද කියලා. හරිනම් හරි දාගන්න පුළුවන්. ඒක එකක් හරිනම් ලකුණු 3 බැගින් දාගෙන යන්න. එකකට ලකුණු 3 බැගින් දාගෙන යන්න. එකක් හරිනම් ලකුණු 3 බැගින් දාගෙන යන්න. එකකට ලකුණු 3 බැගින්. එතකොට ඔක්කොම ලකුණු 15ක් තියෙනවා. ඔන්න එතකොට ලකුණු 15ක් තියෙනවා. එකකට ලකුණු 3 බැගින් දාගෙන යන්න. එකකට ලකුණු 3 බැගින් දාගෙන යන්න. හරි නේද? ඊළඟට දෙකෙහි ගුණාකාර රටාවේ මුල් පද පහ ඊළඟ එක. ඒක නම් හරි ලේසි වැඩක්. දෙකෙහි ගුණාකාර රටාවේ මුල් පද පහ ලියන්නලු. ඉතින් දෙකේ ගුණාකාර ටිකනේ බලන්න තියෙන්නේ. ඒ කිව්වේ දෙවරක් චක්‍ර. එහෙනම් 2 4 6 8 10. මෙන්න දෙකෙහි ගුණාකාර රටාවේ මුල් පද ටික. මේ ඇවිල්ලා දෙකෙහි ගුණාකාර රටාව. එහෙනම් දෙකේ ගුණාකාර රටාවේ මුල් පද පහ වෙන්නේ මෙන්න මේක. ඔන්න එහෙමනම් තවත් ලකුණු පහක් තියෙනවා. ওই ටික හරියට. හරි නේද? ඉතින් සඳරීම පළවෙනි එක යන්නේ 5න් 5ටනේ. චූටි වැඩක් නේ ඒක. ඒක අමාරු වැඩක් නෙවෙයිනේ. 5න් 5 එකතු වෙමින් යන්නේ. හොඳයි. ඒක ගොඩක් කට්ටිය හරි ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඔත්තේ සංඛ්‍යා රටාවේ මුල් පද පහක් ලියන්න. එහෙනම් 1 3 5 7 9. මෙන්න මුල් පද පහ. ඔන්න ඕකත් හරිනම් තවත් ලකුණු පහක් තියෙනවා. හරිද බලන්නකෝ. හරිද බලන්න වැඩේ. එහෙනම් ඔන්න තවත් ලකුණු පහක්. හරි. ඔන්න තවත් ලකුණු පහක්. ඔන්න තවත් ලකුණු පහක්. හරි නේද? 1 3 5 7 9. හරිනේ. එතනටත් ඔන්න තවත් ලකුණු පහක් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු ප්‍රශ්න අංක 4. එහෙමනම් ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 අපිට කියනවා මෙන්න මෙහෙම පොදු පද සොයන්න කියලා. මුල් පදයේ රටාව දීලා තියෙනවා. රටාවට අදාළව පොදු පද ගණනය කරන්න තමයි ඔන්න තියෙන්නේ. පොදු පදේ ගණනය කරන්න තමයි ඔන්න තියෙන්නේ. හරි බලමුකෝ අපි ඒක.
පළවෙනි එක 7 14 21 28 මේ ඇවිල්ලා 7 වරක් චක්‍රේ. කට්ටිය මතකද 7 වරක් චක්‍රේ 7 ගුණාකාර වලට අදාළ පොදු පදේ උනේ මොකක්ද කියලා? 7 ගුණාකාර වලට අදාළව පොදු පදේ. 7 ගුණාකාර වලට අදාළව පොදු පදේ උනේ එහෙමනම් මතකද 7යි n. n ඇසුරෙන් අපි ප්‍රකාශ කරේ. මේ 7 ගුණාකාර වලට අදාළව. සතුස් හොඳයි. හොඳයි ගොඩක් කට්ටිය ඒ කියන උත්තරේ අරගෙන තියෙනවා. හොඳයි සතුටුදායකයි. 7 ගුණාකාර වලට අදාළ පොදු පදේ වෙන්නේ 7යි n. ඒක හරි. ඊළඟ කාරණේ 6 12 18 මේ ඇවිල්ලා 6 වරක් චක්‍රය. එහෙනම් 6 ගුණාකාර වලට අදාළ පොදු පදේ වෙන්නේ 6යි n. 12 ගුණාකාර වලට අදාළ පොදු පදේ වෙන්නේ එහෙමනම් 12යි n. 5 10 15 මේ ඇවිල්ලා 5 වරක් චක්‍රය. එහෙනම් 5යි n. 12 8 16 24 මේ 8 වරක් චක්‍රය. එහෙමනම් 8යි n. 8යි n. මෙන්න මේ විදියට ඒවි ළමයි. හරි කට්ටිය එකත් සාර්ථක වෙලා තියෙනවා. හොඳයි. ඒකට අදාළව එහෙමනම් හරි ඒකට අදාළව එහෙමනම් එකකට හරිනම් එකක් හරිනම් ලකුණු 5 බැගින් දාගන්න පුළුවනි. එක පොදු පදයකට අදාළව ලකුණු 5 බැගින් ඔන්න ලකුණු ඔක්කොම ටික හරිනම් 25ක් තියෙනවා. බලන්නකො තත්ත්වය කොහොමද කියලා. හරිද කියලා බලන්නකො. ඔන්න අපේ 4 වෙනි හරි එහෙමනම් අපි යමු බලන්න ඊළඟ කාරණේ. හරි 1 3 5 7 9 හරිද තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි දැන් එහෙමනම් අපි යමු බලන්න පස්වෙනි කාරණේ. මම හිතනවා මේ ටික නම් හැමෝම වගේ හරි ඇති මේ ටික ලේසි. හරි පස්වෙනි කාරණේ අංක 5. 15 වන 4හි ගුණාකාරය සොයන්න. මොකද ඔයගොල්ලෝ කියන්නේ? කවුරු හරි හරි උත්තරයක් ගත්ත කෙනෙක් කියනවා. 15 වන 4 ගුණාකාරය 15 වන 4 ගුණාකාරය කොහොමද? 15 වන 4හි ගුණාකාරය වෙන්නේ මොකක්ද කියලා අහනවා. මොකද ඔයගොල්ලන්ගේ අදහස? 15 වන 4 ගුණාකාරය. එහෙනම් පළවෙනි කාරණේ ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ 4 ගුණාකාර වලට අදාළ පොදු පදේ මොකක්ද කියලා. ළමයි 4 ගුණාකාර වලට අදාළව පොදු පදේ උනේ මොකක්ද? 4 ගුණාකාර වලට අදාළ පොදු පදේ. ඒක 4යි එන්නේ. ඒක ඇවිල්ලා 4යි එන්නේ. 4 ගුණාකාර වලට අදාළ පොදු පදේ වෙන්නේ 4යි. එහෙනම් 15 වන 4 ගුණාකාරය හොයන්න කිව්වොත් අපි මොකද කරේ? n වෙනුවට මේ n වෙනුවට ආදේශයක් කරා. n වෙනුවට අපි ආදේශයක් කරා කීයයි කියලාද? n වෙනුවට අපි ආදේශයක් කරා කීයයි කියලාද? 15. n වෙනුවට ආදේශයක් කරා 15 කියලා. එහෙනම් 4 වරක් 15. ඔන්න 15 වන
4 ගුණාකාරය. එහෙනම් 15 වෙන ළමයි 4 ගුණාකාරය වෙන්නේ මොකක්ද? අන්න අපිට 60ක් කියලා එයි. 15 වෙන 4 ගුණාකාරය අපිට කීයක් කියවිද? 60ක් කියලා. ඒක ඇවිත් තියෙනවා ගොඩක් අයට. සතුටුදායකයි. ඔන්න 15 වෙනි 4 ගුණාකාරය. 15 වෙනි 4 ගුණාකාරය. ඒක ඔයාලා හරිනම් ඔතනට ඔයාලට ලකුණු 5ක් තියෙනවා. ලකුණු 5ක් ඔන්න තියෙනවා. ඊළඟ එක 25 වන 2 ගුණාකාරය. ඉතින් අපි දන්නවා 2 ගුණාකාර වලට අදාළ පොදු පදේ 2යි n. එහෙනම් n වෙනුවට ආදේශ කරා 25. එහෙනම් දෙවරක් 25 වෙන්නේ කීයද? ළමයි අපිට එවි 50ක් කියලා. එහෙනම් 25 වන 2 ගුණාකාරය ඇවිල්ලා කීයක් වෙනවද? 50ක් වෙනවා නේද? ඔන්න තවත් ලකුණු 5ක්. මේක නම් ගොඩක් කට්ටියට බැරි වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැති. මොකද හිතන්න. කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද? මදුෂ හොඳයි. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ වෙන්නේ මොකක්ද? 2n අඩු කිරීම 1. 2n අඩු කිරීම 1. දෙකේ ගුණාකාර වලට අදාළ පොදු පදේ. 2n අඩු කිරීම 1. 2n අඩු කිරීම 1. ඔන්න තවත් ලකුණු 5ක්. ඔන්න තවත් ලකුණු 5ක්. සමචතුරාර්ය සංඛ්‍යා රටාවේ පොදු පදේ වෙන්නේ n ගුණ කිරීම n. එහෙම නැත්තම් කෙනෙක්ට ලියන්න පුළුවන් n ගේ දෙවෙනි බලය කියලා. මෙහෙම ලිව්වත් කමක් නැහැ. ලකුණු දෙන්න පුළුවන්. හරි. ඔන්න අපේ ඊළඟ ප්‍රශ්නෙට උත්තරය. ලකුණු 5ක් තවත් ලැබෙනවා. n ගේ දෙවෙනි බලය කියලා ලියන්නත් පුළුවන්. n ගුණ කිරීම n කියලා ලියන්නත් පුළුවන්. හරි නේද? ඔන්න ගැටළු අංක 8. n ගේ දෙවෙනි බලය. හරි නේද? හරි. අංක 9. 9 වන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කීයද කියලා අහන්න. ඔන්න ඕක නම් අපේ කට්ටියට වැරදිලා ඇති. අපේ කට්ටියට පුළුවනි එහෙමනම් ඒක බලලා ලියන්න 9 වන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කීයද කියලා. ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ඔයගලන්ට පුළුවන් මේක ලියාගෙන යන්න. 1 3 6 10 15 21 28 36 45 ඔන්න ඔහොම ලියාගෙන යන්න පුළුවන්. 45 ඊට පස්සේ 55. ඔහොම රටාව. එතකොට පළවෙනි දෙවෙනි 3 4 5 6 7 8 9. 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා රටාවනේ ඕනේ. මේක අවශ්‍ය නැහැ. මේක ගැනයි අපෙන් අහන්නේ. එහෙනම් උත්තරේ මොකක්ද? 45. උත්තරේ මොකක්ද? 45. එහෙම ගන්නත් පුළුවන්. ඒක හරිනම් ඔන්න තවත් ලකුණු. මේක විතරක් ලියුවත් ඇති. ඔක්කොම ලියන්න ඕනේ. ලකුණු 10ක් තියවි ඔතන. ඔන්න 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. එහෙම නැත්නම් ඕක ගන්න පුළුවන් වෙන යම් ක්‍රමයක් තියෙනවා. අපිට ඕනේ 9 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව හොයන්න නම් අපිට පුළුවන් 9 ගුණ කරන්න 10යි. ඒන පිළිතුර බෙදන්න පුළුවන් 2කින්. ඕක තමයි ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න පුළුවන් සරලම විදි. දැන් අපිට ඕනේ 8 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියලා හිතන්නකෝ. එහෙනම් 8 ගුණ කරන්න අපි 8ට පස්සේ තියෙන ඉලක්කම 9. ඒනගේ බෙදන්න 2කින්. ඔය තමයි අනිත් විදිය. එතකොට දැන් මේක බලමු එයිද කියලා 9 වරක් 10 90යි. 90 බෙදන්න 2කින්. 90 ඉතින් 2කින් බෙදුවොත් පැත්තක බෙදලා බලන්නකෝ හිතෙන් බෙදා ගන්න බැරි නම් 45ක් තියෙනවා. එහෙනම් අපිට කිව්වොත් 11 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියලා 11 ගුණ කරනවා 11ට පස්සේ තියෙන අංකෙන් ඒන උත්තරේ බෙදනවා 2. ඔන්න කරන්න පුළුවන් ලේසිම විදිය ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න පුළුවන්. යම් කිසි ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්න ඕනේ නම් ඊට පස්සේ තියෙන අගයෙන් ඕක ගුණ කරලා ඒන උත්තරේ බෙදන්න 2කින්. ඒක තමයි ගන්න පුළුවන් සරලම විදිය. ඒක තමයි ගන්න පුළුවන් සරලම විදිය. හරිද බලන්නකෝ එතනට වෙනකම් කට්ටිය පිළිතුර
හරි නේද ඒකත්? ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන විදිය පැහැදිලි කරා. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන විදිය පැහැදිලි කරා. හරි. ඊළඟ කාරණේ දොළොස්වන සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. දොළොස්වන සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කුමක්ද කියලා අහනවා. ළමයි 12 වන සමචතුරස්‍ර සංඛ්‍යා රටාව හොයන්න ඕනේ නම් 12 ගුණ කරන්න 12ෙන්ම. එහෙනම් 12 වරක් 12 144ක් කියේ. ඔන්න අදාළ පිළිතුර. එහෙමනම් අපිට තවත් ලකුණු 5ක් තියෙවි. හරි නේද? අංක 11 එතනට ලකුණු 5යි. 453 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා අහනවා. කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා අහනවා. අන්න දැන් අපිට අවශ්‍ය වෙන්නේ කීවෙනි. මෙන්න මේ වචන තිබ්බොත් අපි මොකද කරේ? ඒ අදාළ සංඛ්‍යා රටාවට අදාළ පොදු පදය, දැන් මේක ඔත්තේ සංඛ්‍යා රටාවක්. එහෙනම් පොදු පදය 2න් ඍණ 1 සමාන කරගන්නවා අර දීලා තියෙන පදයට. ඒ කිව්වේ 453ට. ළමයි මේ අපිට එන්නේ සමාන ලකුණක් සහිත නොදන්නා පදයක් සහිත සම්බන්ධයක්. ඒ කියන්නේ මේක මොකක්ද? සමීකරණයක්. ඉතින් අනේ සමීකරණේ විසඳ ගන්න තමයි අපිට ඕන දැන් තියෙන්නේ. එහෙනම් ඔය කියන සමීකරණේ විසඳ ගන්න තමයි අපිට ඉතින් තියෙන්නේ. එහෙනම් කොහොමද ඔක විසඳගන්නේ? මුලින්ම අපි ඍණ 1 එලවමුකෝ. එහෙනම් ඍණ 1ක් එලවන්න අපි මොකද කරන්නේ? එයාගේ විරුද්ධවාදියව උතන්ට ගේනවා. එහෙනම් ඍණ 1 විරුද්ධවාදියා ධන 1ක්. එහෙනම් අපි අනිත් පැත්තටත් ගෙනියනවා ධන 1ක්. ඍණ පැත්ත නැති කරන්න ධනක්, අනිත් පැත්තට ධන 1ක්. ඍණ 1ට ධන 1 ඔන්න කැපිලා යාවි. 2න් ඉතිරි වේවි. එහෙනම් 454යි. එන්න තනි කරන්න දෙපසම 2න් බෙදමු. ඒ අනුව අපිට n සමානයි ඒවි 227යි කිය. එහෙනම් කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 227 වෙනි ඔත්තේ සංඛ්‍යාව. හරි නේද? හොඳයි. ගොඩක් කට්ටිය පිළිතුරු අරගෙන තියෙනවා, සතුටුදායකයි. ඊළඟට අපෙන් අහනවා කීවෙනි තුනේ ගුණාකාරයේද කියලා. ඉතින් අපි දන්නවා තුනේ ගුණාකාරවල පොදු පදේ කියන්නේ 3n. එහෙනම් 3n කියන පොදු පදය සමාන කරගමු 453ට. නැවත සමීකරණයක් ඔන්න ගොඩනගා ගත්තා. එහෙනම් දැන් අපිට ඕනේ nව තනි කරගන්න, nව තනි කරගන්න 3 එලව ගන්න. එහෙනම් කොහොමද 3 එලවගන්නේ? දෙවසම 3ෙන් බෙදලා. එහෙමනම් n සමානයි 151යි. ඔන්න එහෙමනම් කාරණේ. එතනටත් ওই ප්‍රශ්න දෙකට ලකුණු 5 බැගින් හම්බ වෙනවා. ලකුණු 5 බැගින් හම්බ වෙනවා. බලන්න එතනට වෙනකම් හරිද? ලකුණු 5 බැගින් එතනටත් ලැබෙයි. මදුෂ වැඩේ හරි. හොඳයි. ඔන්න 11 වෙනි ගැටලුව. ඔන්න 11 වෙනි ගැටලුව. හරි නේද? හොඳයි. යන්නම් ඉදිරියට අංක 12 අවසාන ප්‍රශ්නය. හොඳයි ලිමත්. හරි. අවසාන කාරණේ එහෙමනම් 500 අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව ලියා. එහෙනම් 500 අඩු ළමයි විශාලතම ඔත්තේ සංඛ්‍යාව ඇවිල්ලා 499.
ඒ කීවෙනි ඔත්ති සංඛ්‍යාවද කියලා අහනවා. ඉතින් ඔත්ති සංඛ්‍යාවල පොදු පදයේ 2යි අඩු කිරීම එක සමාන කරගමු අපි ඔය දීලා තියෙන පද අංකය 499. එහෙනම් දැන් එන්න තනි කරන්නයි ඕනේ. ඍණ එක එළවමු. ධන එකක් දාමු. අනිත් පැත්තට ධන එකක් දාමු. ඒ අනුව ඍණ එකට ධන එක කැපිලා 2යි ඉතිරි වෙනවා 500යි. එන්න තනි කරන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. එහෙනම් n සමානයි කීයද? 250. n සමානයි 250. එහෙනම් මේකේ අදහස 250 වැනි ඔත්තේ සංඛ්‍යාව තමා 499ක් වෙන්නේ කියන්නේ. 250 වැනි ඔත්තේ සංඛ්‍යාව තමයි 250ක් වෙන්නේ කියන්නේ. 500ක් වෙන්නේ කියන්නේ. තවත් ලකුණු 5ක් ඕන. බලන්න දැන් ඔයගලන්ට පුළුවන් ඉස්සරහ පිටුවේ ඇගැයිම අංක 3 ගාවින් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය කීයද කියන එක දාගන්න. හොඳයි දැසිය. ගොඩක් කට්ටිය ලකුණු 80ක් 75කට වඩා ඉහළින් අරන් තියෙනවා. ගවේෂණ හොඳයි. හරි අපරාධ විභෝධ සම්බන්ධයෙන්ම හොඳයි. සෙලුනි ගොඩක් හොඳයි. සෙනුජ හොඳයි. හොඳයි. අපි යමු බලන්න එහෙමනම් අද ඊළඟ කාරණේ ඊළඟ සතියේ කාරණේට මාක් කරගන්න පිටු අංක 8 පිටු අංක 9. ඇගීම අංක 4 ඇගීම අංක 4 ටිකක් දිගයි. ඒකේ පිටු අංක 7 පිටු අංක 8 7 8 කෙටි ප්‍රශ්න ටික විතරක් ඊළඟ දවසේදී අවසන් කරලා තියන්න. පිටු අංක 7 සහ පිටු අංක 8 ආමින්ද ඒ ටික ඇහුණාද දන්නේ. ඇගීම අංක 4 පිටු අංක 7 පිටු අංක 8 අවසන් කරලා තියන්න. පිටු අංක 7 පිටු අංක 8 ආමින්ද ඇහිලා තියෙන්නේ. හොඳයි. දැන් අපි යමු බලන්න අපේ ඊළඟ රාජකාරියට. හරි. ඊට පස්සේ මම ඔයාලට කරන්නයි කිව්වා අපේ තියරි ටියුට් එකේ සාධක කොටස. අපි බලමු ඒ වෙන්නේ. හරි ඒකේ මම ඔයාලට කරන්න කිව්වේ පිටු අංක 7. එතනින්ලා නේද ළමයි අපිට බලන්න තියෙන්නේ. පිටු අංක 7 සිට නේද බලන්න තියෙන්නේ. ඔව්නේ. තියරි ටියුට් එකේ පිටු අංක 7. 7 8 9. ඔව්. හරි බලමු අපේ ළමයි කොච්චරක් දුරට අපි ගිය සතියේ මහන්සි වුණා. ගොඩක් වෙලා මහන්සි වෙච්ච පාඩම. හරි ගොඩක් කට්ටියට මාවක් පේන්නේ නැහැලු. හරි ස්ක්‍රීන් එක පේන්නේ නැහැලු කට්ටියට එහෙමද? හරි දැන් බලන්නකෝ. දැන් හරි නේද?
දැන් කට්ටිය මම හිතන්නේ හරි. හරි. දැන් වැඩේ හරි. හොඳයි. රෝමක 1 පහත සඳහන් එකෙක් බීජීය ප්‍රකාශනයේ පදවල මහාම පොදු සාධක එක් සාධකයක් වන ලෙස එක් ප්‍රකාශනයේ සාධක දෙකක ගුණිතයක් විදියට දැක්කද අපිට කියලා තියෙනවා ගන්න ඕනේ මහාම පොදු සාධකයේ කියන විත්තිය එළියට මේ එක් ප්‍රකාශනයේ පදවල මා පෝසා මහාම පොදු සාධකයේ තමයි එක් සාධකයක් ලෙස ගන්න ඕනේ. එතකොට අර මේ දෙන්නවම බෙදන්න පුළුවන් ලොකුම කෙනාව. පොඩි කෙනෙක් වරම් බෑ. බෙදන්න පුළුවන් ලොකුම කෙනාව හිතන්නත් ඕන. හොඳයි. ගවිෂ අදහසක් දෙනවා. 36යි 60යි දෙන්නවම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව ගොඩක් කට්ටිය 2 කියලා කියනවා ඇති නැහැ. ලොකුම සංඛ්‍යාව වෙන්නේ මදුෂ කියනවා. හරි 12. very good. තැන් දෙකටම A පොදු නැහැ. තැන් දෙකටම B පොදුත් නැහැ. එහෙනම් 12 විතරයි. එහෙමනම් 36 12න් බෙදුවාම 3යි A එහෙමම ඉතුරුයි. 60 12න් බෙදුවොත් 5යි. එහෙමනම් 5යි B. මෙන්න උත්තරේ එහෙමයි. මෙන්න උත්තරේ එහෙමයි. හරිද බලන්නකෝ. හොඳයි. එහෙනම් 12 ගත්ත එළියට ඉතුරු වෙන වරහන් ඇතුලේ 3යි A ධන 5යි B කියලා. ඒක තමයි ගොඩක් කට්ටිය අරගෙන තියෙන උත්තරේ. එහෙම නේද? හොඳයි. රෝමක 2 ගත්තොත් 9යි A ධන 18යි B. දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 9. 9 ගත්ත එළියට. එහෙමනම් 9 9න් බෙදුවොත් 1යි A කියලා විතරක් ලිව්වත් කමක් නැහැ. 18 9න් බෙදුවොත් 2යි. එහෙමනම් 2යි B. මෙන්න අදාළ පිළිතුර. හරිද බලන්නකෝ. ඔන්න එහෙමනම් රෝමක 2. 15යි 20යි. දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 5. x පොදුවත් y පොදුවත් නැහැ. 15 5න් බෙදුවාම 3යි x ට මුකුත් තුනේ නැහැ. එහෙමම ඉතුරුයි. 25න් බෙදුවොත් 4යි. එහෙමනම් 4යි y. හිතනවා ඒකත් හරි ඇති කියලා. 5 තමා ගන්න ඕනේ. ඔව්. 20යි 30යි දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 10. එහෙනම් 2යි m 30 10න් බෙදුවොත් 3යි. එහෙනම් 3යි m. මෙන්න මේ විදිහට. හරි නේද? 10 වරහණක් දැල්ලේ එළියට ගත්තා. ඉතුරු වෙන්නේ 2යි m ඍණ 3යි m. හොඳයි. 45යි 60යි දෙන්නම බෙදන්න පුළුවන් 15න් 15 ගත්ත එළියට 45 15න් බෙදුවොත් 3යි x 60 15න් බෙදුවොත් 4යි y. මෙන්න මේ විදිහට. 30 36 දෙන්නම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව ගත්තොත් අපිට ගන්න පුළුවන් වෙන්නේ 6 තමයි. 6 ගත්තොත් අපි එළියට එහෙමනම් 36න් බෙදුවොත් 5යි A 36 6න් බෙදුවොත් 6යි B ට මොකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට. ඊළඟ එක 5x 10යි y 25යි පද තුනම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 5. එහෙනම් x 10 5න් බෙදුවොත් 2යි y 25 5න් බෙදුවොත් 5යි. අන්න ඒ විදිහට. ඊළඟටත් පද තුනක්ම ඕන තියෙනවා. තුන් දෙනාම බෙදන්න පුළුවන් 2කින්. එහෙනම් 5යි m ධන 2යි m 2 2කින් බෙදුවොත් 1යි. එහෙනම් ඍණ 1යි. මෙන්න මේ විදිහට. හරිද? බලන්න ඔතනට වෙනකම් කී දෙනෙක් සාර්ථකද කියලා. ඔතනට වෙනකම් කී දෙනෙක් සාර්ථකද කියලා. 10යි 4යි 2යි. තුන් දෙනාම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව වෙන්නේ 2. රෝමක 7 පද තුනම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව වෙන්නේ 5. සෙනඟ හොඳයි, ගවීෂ හොඳයි. ගොඩක් කට්ටිය හරි පිළිතුරු අරගෙන තියෙනවා. ඔන්න මම ගණන් 8ක් පිළිබඳව කිව්වා සාධක දෙකක ගුණිතයක් විදියට ලියන විදිය. සාධක දෙකක ගුණිතයක් විදියට ලියන විදිය. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හරි ගස්ස ගමු මෙතනට වෙනකම්.
හරිද වැඩේ එහෙමනම් ඔතනට වෙනකම් හරි මම යනවා රෝමාංක 9ට එහෙමනම් රෝමාංක 9 පද තුනක්ම ඔන්න තියෙනවා පද තුනම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව හිතුවොත් 15 3 6 තුනෙන් තමයි බෙදන්න තියෙන්නේ එහෙනම් 15 3ෙන් බෙදුවොත් 5x 3 3ෙන් බෙදුවොත් 1y y කියලා විතරක් කිව්වත් කමක් නැහැ 6 3ෙන් බෙදුවොත් 2යි එහෙනම් 2යි ඉතින් මෙන්න මේ විදිහට ඊළඟ එකේ පද තුනක් තියෙනවා තැන් තුනටම බෙදන්න පුළුවන් තුනෙන් a අකුර පොදු නැහැ b අකුර පොදු නැහැ එහෙනම් ඉතුරු වෙන්නේ 3 3ෙන් බෙදුවොත් 1යි a ගේ දෙවෙනි බලය 6 3ෙන් බෙදුවොත් 2යි ab 9 3ෙන් බෙදුවොත් 3යි b ගේ දෙවෙනි බලය එතනින් එහාට පොදුයි කියලා ගන්න කවුරුත්ම නැහැ ඔච්චරයිනේ තියෙන්නේ එතන ඊළඟට 4 16 12 4ෙන් බෙදන්න පුළුවන් දැන් තුනේම ඒ අකුර ඉන්න එහෙනම් ඒත් ගන්න පුළුවන් පොදුයි කියලා ඉතුරු වෙන්නේ 4 4ෙන් බෙදුවොත් 1යි ඒ දෙකෙන් ඒ එකක් එළියට ඇද්ද හින්දා ඒ එකයි ඉතුරු 16 4ෙන් බෙදුවොත් 4යි ඒ එකක් හිටේ ඒව එළියට ඇද්ද ඒ ඉතුරු නෑ 12 4ෙන් බෙදුවොත් 3යි ඒ එකක් තිබ්බ ගත්ත එළියට c ඉතුරුයි මෙන්න තවත් එකක් ඊළඟ එකේ පද තුනම 9 3 6 තියෙන්නේ තුනෙන් බෙදන්න පුළුවන් a අකුර b අකුර c අකුර ගන්න බෑ 9 3ෙන් බෙදුවොත් 3යි මෙතන 3ෙන් 3ෙන් බෙදුවොත් b 6 3ෙන් බෙදුවොත් 2යි c හොඳයි අරගෙන තියෙනවා සතරදායකයි ඍණ පහ සාධකයක් වෙන පරිදි ඍණ පහ සාධකයක් වෙන පරිදි ඍණ 20 සාධක දෙකක ගුණිතයක් විදියට එහෙනම් ඍණ 20 හැදෙන ක්‍රමනේ ලියන්න තියෙන්නේ එහෙනම් එක සාධකයක් ඍණ 5 එහෙනම් ඍණ 5 වරක් අනික මොකක් වෙන්න ඕනද 5 වරක් 4නේ හැබැයි යා මොන 4ක් වෙන්න ඕනේද ඔව් ධන 4ක් වෙන්න ඕනේ මොකද හැදෙන්න ඕනේ ඍණ 20ක් එහෙනම් ඍණ 5 වතාවක් ධන 4 හොඳයි එතනට ඒකත් හරි 3 සාධකයක් වෙන පරිදි 12 සාධක දෙකක ගුණිතයක් විදියට නම් 3 වරක් අපිට ගන්න පුළුවන් එක විදියක් 3 ගුණ කිරීම ධන 3 ගුණ කිරීම ඍණ 4 3 වරක් 4 12යි ධනයි ඍණයි ඍණ එකක් 3ක් වෙන්න බෑ එහෙනම් තව අපිට ගන්න පුළුවන් ඍණ 3 ගුණ කිරීම ධන 4 ඔය දෙකෙන් මෙන්න එකම උත්තරය කොහොම හරි 3 සාධකයක් වෙන පරිදි ඍණ 12 සාධක දෙකක ගුණිතයක් විදියට ලියමු එකක් ධන 3 වරක් ඍණ 4 අනික ඍණ 3 වරක් ධන 4 ඔතනට වෙනකන් අඩුපාඩු නැද්ද බලන්නකෝ එතනට වෙනකන් අඩුපාඩු බලන්නකෝ
හරි ඊළඟ කාරණයට ගියොත් හරි ඊළඟ කාරණයට ගියොත් ඊළඟ කාරණය තුල විජය ප්‍රකාශනයේ එක සාධකයක් ඍණ සංඛ්‍යාවක් ලෙසගෙන සාධක දෙකක ගුණිතයක්. ඉතින් ගොඩක් විට අපි කරන්නේ මුල් පදයේ ලකුණ ඍණ නම් ඍණ තමයි ගන්නෙ සාධකයේ විදියට එළියට. ඒ අනුව 12යි 3යි දෙන්නවම බෙදන්න පුළුවන් ඉලක්කම 3 x පොදු නෑනේ. එහෙනම් ඉතිරි වෙන එක වරහන් ඇතුලේ දාමු. ඍණ 12 ඍණ 3ෙන් බෙදුවොත් ඍණයි ධන 4යි. x ට මොකුත් වෙන්නේ නැහැ එහෙම වෙනවා. ඍණ 3ෙන් බෙදුවොත් අන්න එතන ඍණයි ධන වෙනවා. 3ෙන් බෙදුවොත් 1යි. හරිද බලන්නකෝ. ඔය උත්තරේ ගත්ත කෙනෙක් කවුරු හරි ඉන්නවද බලන්නකෝ. ඍණ 3 කියන එක එළියට අරගත්තද බලන්න. මෙතන ඍණ 3 කියන එක ඕගොල්ලෝ එළියට ගත්තද බලන්න. ඒක තමයි ගොඩක් විට වැරදිලා ඇත්තේ. හොඳයි ජවිෂා. ඊළඟ එකේ මුල් පදේ ලකුණ ඍණක් ගත්ත එළියට දෙන්නවම බෙදන්න පුළුවන් 4ෙන් නෙවෙයි 3ෙන්. එහෙනම් ඍණ 4 ඍණ 3ෙන් බෙදුවොත් ධන 4යි x 3යි y 3ෙන් බෙදුවොත් 3ෙන් බෙදුවොත් 1යි මේක ධන මේක ඍණ. මෙන්න මෙහෙම එයි. ඔව් ඒකත් හරි. ඊළඟ එකේ නම් මුල් පදේ ලකුණ ධන නමුත් ඒගොල්ලෝ කියන මුල් පදේ ලකුණ ඍණ වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම ඍණක් ගන්නවා. 12යි 3යි දෙන්නම බෙදන්න පුළුවන් 3ෙන් අපිට. එහෙනම් මම එළියට ගන්න සාධකේ ඍණ 3 විදියට හිතුවොත් වරහන් ඇතුලේ ඉතුරු වෙන්නේ කවුද බලමු. 12 ඍණ 3ෙන් බෙදුවොත් ඍණ 4යි x ට මොකුත් උනේ නැහැ. ඍණ 3 බෙදුවොත් ධන 1යි y. හරි නේද? ඔන්න ඔච්චරයි වෙනස. මුල් පදය ගන්න ඕනේ ඍණ පදයක් නේ. ඒකයි මම ඍණ ලකුණක් ගත්තා. කියලා තිබ්බින්ද නැත්නම් ඉතින් ධන 3 ගත්තත් කමක් නැහැ. ඊළඟ එක තුන් දෙනාගේ මුල් පදේ ලකුණ ඍණ තුන් දෙනාවම 3ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් a ධනයි ඍණයි ඍණ. හරිද? මොකද මේක ධන 15 මේක ඍණ 3. ඊළඟ එක ඍණ 9යි ඍණ 3යි. ධන 3යි c. ඊළඟ එකේ පද තුනක් මුල් පදේ ලකුණ ඍණක් විදියට ගත්තා එළියට. ඉතුරු වෙන්නේ ඍණ 1යි x ඍණයි ධන 3යි xy. ඍණට ඍණ 4ෙන් බෙදුවොත් ධන 2යි y. ඊළඟ එකේ පද තුනක් 5. එහෙනම් ඉතුරු වෙන්නේ 5යි pq නෑ. 5 5ෙන් බෙදුවොත් කීයද? මෙතන 5 5ෙන් බෙදුවොත් 1යි. එමනම් 1යි pq. පහෙන් බෙදුවොත් 1යි pq. 10 5ෙන් බෙදුවොත් 2යි p. 15 5ෙන් බෙදුවොත් 3යි q. ඔතනට වෙනකම් තත්ත්ව කොයි වගේද බලන්නකෝ. ඔතනට වෙනකම් අරුපුදයක් තියනවාද? ඔතනට වෙනකම් අවුලක් නැහැ. ආමින්ද හොඳයි. දැන් වැඩේ හරි කියලා කියනවලු. දසිත් හොඳයි. ඔන්න මුල් පදයේ ඍණ ලකුණක් විදියට අවසානයේ පොඩි ගැටලුවක් මගේ අතින් වුණා නේද? අවසානයේ පොඩි ගැටලුවක් අවසානයේ මට වුණා නේද? අන්තිම එකේදී මුල් පදේ ලකුණ ඍණක් විදියටනේ ගන්න ඕනේ නේද?
එතකොට ඔන්න මුල් පදේ ඍණ 5 ගත්තා. ඇයි මුල් පදේ ඍණක් ගන්නලු. එතකොට මේක ඍණ 1 වෙනවා. මොකද ධනයි ඍණයි බෙදද්දි ඍණ වෙනවනේ. මෙතන ධන වෙනවා නේද? මෙතනත් ඍණ වෙනවා නේද? ඔව් ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. අවසානයේදී මුල් පදේ ලකුණ ඍණක්නේ ගන්න ඕනේ. ඒගොල්ලෝ කියපු හින්දායි අපි ගත්තේ. එහෙම නැත්තම් ඍණක් ගන්න මුල් පදේ ලකුණ ඍණ තිබ්බොත් විතරයි. දැන් මෙතනදී මුල් පදේ ලකුණ ධන වුණත් මම ගත්තේ ඍණනේ. මෙතනදී මුල් පදේ ලකුණ ධන වුණත් මම ගත්තේ ඍණනේ. එහෙම වුණේ ඒගොල්ලෝ කිව්වා අපිට මුල් පදේ ලකුණ ඍණ විදියට ගන්න කියලා. හරිද? ඒ නිසා තමයි එහෙම කරේ. එහෙම නැත්තම් අපි එහෙම ගන්නෙ නැහැ. මුල් පදේ ලකුණ ධන නම් අපි ගන්නෙ ධනම තමයි. හැබැයි මෙතනදී මුල් පදේ ලකුණ ඍණනේ. මෙතනදී ඍණනේ. ඒ නිසා එතන වගේ නම් අවුලක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මෙතන කිව්ව නිසා ඍණක් ගන්න අපි දැන් එහෙම කිව්වා. හරි නේද? සිලුනේ එතන අඩුපාඩු වෙලා ඇති ගොඩක් විට මට හිතෙන්නේ. ඔව් මට හිතෙනවා ගොඩක් අයගේ අඩුපාඩු ඇති කියලා මිෂෙල් අවුලක් කරගෙන ඇති කියලා. ආවින්ද ඒක නම් අවුලක් කරගෙන ඇති සමහරක් විට. මදුෂ මං හිතන්නේ ඒක නම් අවුලක් කරගෙන ඇති සමහරක් විට. සුවිනි අවුලක් කරගෙන ඇති වගේ මට හිතෙන්නේ. සිනුරි තුලනි ඒක අවුලක් කරගෙන ඇති වගේ. විබෝධ අවුලක් කරගෙන ඇති වගේ. සතෝෂ් මං හිතන්නේ විනාශ කරගෙන ඇති වගේ. රොසන්ඩු අයියෝ උදව් කරන්නේ නැති රොසන්ඩුට නම් මං හිතන්නේ දෙතුල මොකදද? හරි කමක් නෑ අඩුපාඩු හරි ගස්ස ගමුකෝ. පොඩ්ඩක් විතර වෙනස් අවස්ථාවක් නේ මේක. පස්වෙනි ගැටලුවෙත් අපි මේ මෙතන කරපු දේම තමයි සෙනුජ කරලා තියෙන්නේ. පස්වෙනි ගැටලුවේ තුන් දෙනාම බෙදන්න පුළුවන් හතරෙන්. ඒ නිසා හතර ගත්තා. නමුත් ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා මුල් පදේ ලකුණ ගන්න කියලා. මේ මුල් පදේ ඍණක් විදියට ගන්න කියලා. ඒ නිසා මම මොකද කරේ? ඍණ 4 ගත්තා. ඍණ ලකුණ දැම්මා. ඒ අනුව 4 4ෙන් බෙදුවොත් 1යි. හැබැයි මේක ධන මේක ඍණ. එතකොට ධනයි ඍණයි ඍණ වෙනවා. ඒ නිසායි මෙතන ඍණ එකක් උනේ. ඍණ 12 ඍණ 4ෙන් බෙදෙනවා. ඍණයි ඍණයි ධන 12 4ෙන් බෙදුවොත් 3යි. එහෙනම් ධන 3යි. ඍණ 8 ධන ඍණ 4ෙන් බෙදෙනවා. එතකොට ඍණයි ඍණයි එතනත් ධන දෙකක් වෙනවා. ඒකයි එහෙම උනේ. හරිද සෙනුජ? හරි දැන් අපි යමුකෝ බලන්න එහෙමනම්. හරි දැන් අපි යමුකෝ බලන්න ඊළඟ කාරණේට. එහෙමනම් ඊළඟ කාරණේත් නැවත සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්න තියෙනවා. සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්නයි ඔන්න ඊළඟ ප්‍රශ්නෙත් තියෙන්නේ. පද තුනක් තියෙනවා. පද තුනම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තෝරගත්තොත් මට පේන විදියට 5. වෙන අකුරක් පොදුනක් නැහැ. 5 විතරයි ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතුරු වෙන එක වරහන් ඇතුළට දාමු. 10 5න් බෙදුවොත් 2යි. ඒ 5 5න් බෙදුවොත් 1යි ඍණ 1යි. 15 5න් බෙදුවොත් 3යි ධන 3යි b. මෙන්න මේ විදියට. ඔන්න එහෙමනම් පිළිතුර. ඊළඟ එක පද තුනම බෙදන්න පුළුවන් 2කින්. එහෙමනම් 2 ගත්ත එළියට. ඉතුරු වෙන්නේ 2 2න් බෙදුවොත් 1යි x. 4 2න් බෙදුවොත් 2යි y. 10 2න් බෙදුවොත් 5යි. මෙන්න මේ විදියට. රෝමාංක 3
තුන් දෙනාවම දෙකෙන් බෙදන්න පුළුවන්. දැන් තුනේම R අකුර තියෙනවද නැහැ. P අකුර තියෙනවද නැහැ. එහෙනම් දෙක විතරයි. හතර දෙකෙන් බෙදුවොත් 2යි P ගේ වර්ග R. දෙක දෙකෙන් බෙදුවොත් 1යි R ගේ වර්ග. මේ එක ලිව්වේ නැතත් අවුලක් නැහැ. හතර දෙකෙන් බෙදුවොත් 2යි P. ඔන්න ඔය විදියට. හරි ඊළඟ කාරණේ. හරි ඊළඟ කාරණේ මෙතන එක තිබ්බයි නොතිබ්බයි කියලා අවුලක් නැත. ඒක කිසිම ගැටලුවක් නැත. 4 12 8 20 තුන් දෙනාවම 4ෙන් තමයි බෙදන්න පුළුවන් ලොකුම කෙනා. 12 4ෙන් බෙදුවොත් 3යි x 8 4ෙන් බෙදුවොත් 2යි y 20 4ෙන් බෙදුවොත් 5යි x. මෙන්න මේ විදියට. හොඳයි ගවේෂ වැඩේ අල්ලගෙන තියෙනවා වගේ. අපේ අනිත් කට්ටිය මොකෝ සිලුනි හරිද වැඩේ? හොඳයි. වැඩේ සාර්ථකයි. ඔන්න රෝමාංක 4. ඊළඟ කාරණා දෙක 2 3 3 ඔන්න දැන් ඕක තමයි අපේ කට්ටියට අමාරු වෙන්නේ නැත්තේ කල්පනා කරනවා ඇති මෙතන ගන්න කිසිම කෙනෙක් නැහැනේ 2යි 3යි 3යි බෙදන්න කවුරුත්ම නැහැනි කියලා. හරි මොකද හිතන්නේ? එක තමයි ගන්න පුළුවන්. ඊට අමතරව වෙන කවුරුත්ම ගන්න නැද්ද ළමයි? එක ගන්න පුළුවන් ඔයගොල්ලෝ හරි. ඊට අමතරව කවුරුත්ම ගන්න නැද්ද? එකට අමතරව කවුරුත්ම ගන්න නැද්ද? එක තමයි ගන්න තියෙන ඉලක්කම. හැබැයි ඕක ඇතුලේ වෙන කෙනෙක් ඉන්නවා. කවුද? දැන් තුනේම අනේ x ඉන්න. එහෙනම් x ගන්නත් පුළුවන්. එහෙනම් 1යි x එහෙම නැත්නම් x කියලා විතරක් ගත්තත් කමක් නැහැ ඉතින්. දෙක එකෙන් බෙදුවොත් දෙකමයි. x හිටියා ගියා එළියට එහෙනම් x ඉතුරු නැහැ. එහෙනම් මෙතනින් 3 එකෙන් බෙදුවොත් 3මයි. x හිටියා ගියා එළියට y ඉතුරුයි. 3 එකෙන් බෙදුවොත් 3මයි. x එක්කෙනෙක් හිටියා ගියා එළියට y ගේ දෙවෙනි බලයේ එහෙම්මම ඉතුරුයි. මෙන්න එහෙමනම් පිළිතුර. එහෙමනම් x වරහන් ඇතුලේ 2 ඍණ 3y ධන 3y ගේ වර්ගය. ධන 3y ගේ වර්ගය. හරි රෝමාංක 6 අවසාන එක 44 4ෙන් බෙදන්න පුළුවන්. ඊට අමතරව තැන් තුනේම p අකුර ඉන්නව බලගුවොත් ඔයගොල්ලෝ හරියට දැක්කොත් එනම් p එක ගන්නත් පුළුවන් එළියට. ඒක නන්නේ. එහෙනම් 44ෙන් බෙදුවොත් 10යි p අකුර ගත්ත එළියට a අකුර ඉතුරුයි. 4 4ෙන් බෙදුවොත් 1යි p අකුර ගත්ත නමුත් b අකුර ඉතුරුයි. 4 4ෙන් බෙදුවා 1යි p අකුර ගත්ත එළියට එහෙනම් p ඉතුරු නැහැ. මෙන්න අදාළ පිළිතුර එහෙමනම්. හරිද බලන්නකෝ උතන්ට වෙනකම්. හොඳයි. 1යි b වල එක නැති උනායි කියලා වැරද්දක් නැහැ. හැබැයි අන්තිමටම තියෙන ධන එක අනිවාර්යෙන්ම ඕනේ. හොඳයි විපෝත වැඩි අල්ලගෙන තියෙනවා ඒ කියන්නේ. හොඳයි සෙනුච අඩුපාඩු වෙච්ච තැන හරි ගස්ස ගන්න. සොයනේ හොඳයි.
එතනින් පස්සේ අවසාන පිටුව හෝම්වර්ක් එකේ බලමු. අවසාන පිටුව හෝම්වර්ක් එකේ අපිට ඊළඟට බලන්න තියෙන්නේ පිටුව අංක 9. පිටුව අංක 9 වැඩේ තමයි අන්තිමටම බලන්න තියෙන්නේ අපිට ඊට පස්සේ එහෙමනම්. හරි. එහෙමනම් අපි යමු බලන්න අවසාන පිටුවේ තත්ත්වය. පිටුව අංක 9 පිටුව අංක 9 බලමු. අපිට දීලා තියෙන වගුව සම්පූර්ණ කරන්න මෙහෙම සාධක දෙකක ගුණිතයක් විදියට දීලා තියෙනවා. එහෙමනම් මොකක්ද වීජීය ප්‍රකාශනය වෙන්න ඕනි කියලා අපෙන් අහනවා. ඉතින් බලන්න. ඉතින් ළමයි යෝග හරිම ලේසි. අපි කලින් පාඩමේදී කතා කරේ ඔන්න ඕක ගැන තමයි. ඉතින් මේක වරහන් ඉවත් කරා නම් වීජීය ප්‍රකාශනය ලැබෙනවනේ. වරහන් ඉවත් කිරීමක් කියන්නේ මේ එළියේ තියෙන පදේ මේ ඇතුලේ ඉන්න පද ඔක්කොම වැඩි වෙන්න ඕනේ කියන එකනේ, ಗುಣ වෙන්න ඕනේ කියන එක. ඒ ටික ගුණ කරා නම් හරි. එහෙනම් 2a වේගෙන් ගුණ කරොත් 2a ගේ දෙවෙනි බලය 2a ගේ දෙවෙනි බලය 2a ව 3b ගෙන් ගුණ කරොත් ධන 6යි ab 6යි ab මොකද දෙවරක් 3 6යි a ගුණ කිරීම b ab 2a ගෙන් 2ac ව ගුණ කරොත් දෙවරක් 2 4යි ධන 4යි a ගුණ කරොත් a ගේ වර්ගය ඊට අමතරව c. එහෙනම් දෙවරක් 2 4යි a ගුණ කරොත් a ගේ වර්ග c. ඔන්න ඔහොම ඒවි පිළිතුරක්. ඊළඟට සාධක දෙකක ගුණිතයක් විදියට ලියනවා නම් 13 8 සහ 18 අපිට එක තමයි ගන්න තියෙන්නේ. තැන් තුනේම ඉන්නවා අපිට පේනවා x අකුර මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවා. එච්චරයි පොදු වෙන්නේ. එහෙනම් 1යි x. වරහන් ඇතුලේ ඉතුරු වෙන්නේ එහෙමනම් 13යි x ගියා y ගේ දෙකට මොකුත් උනේ නැහැ. 8 එහෙමමයි x ගියා y ඉතුරුයි. 18 එහෙමමයි x ගියා p ඉතුරුයි. මෙන්න මේ විදිහට. මොකද අපේ කට්ටිය කියන්නේ එහෙමනම් බලන්න. දෙවෙනි හිස්තැන හරියට ඇවිද්ද x ගන්න පුළුවන් එළියට ඉතුරු වෙන ටික වරහන් ඇතුලේ දැම්මා. හරිද අපේ කට්ටිය මොකටද? හොඳයි. ඊළඟ එක පද තුනටම පොදු විදියට අපිට 6 9 9 තියෙනවා 3 ගන්න පුළුවන්. තැන් තුනේම a අකුර ඉන්නවා a අකුර ගන්නත් පුළුවන්. තැන් තුනේම ඉන්නවා. එහෙනම් ඉතුරු වෙන එක වරහන් ඇතුලෙන් දැම්මොත් 6 3ෙන් බෙදුවොත් 2යි a ගියා p ඉතුරුයි. 9 3ෙන් බෙදුවොත් 3යි a ගියා r ඉතුරුයි. 9 3ෙන් බෙදුවොත් 3යි a අයින් වුණා. එහෙමනම් 3 විතරයි. එහෙනම් දැන් අපි බලමු ඊළඟ කාරණේ නැවත පළවෙනි එක වගේමයි සාධක වෙන් වෙලා තියෙන වරහන් ඉවත් කරා නම් හරි. එහෙනම් 4x ගෙන් මෙයත් ගුණ වෙන්න ඕනේ. ඒත් එකම 4x ගෙන් මෙයා ගුණ වෙන්නත් ඕනේ. 4x ගෙන් මෙයා ගුණ වෙන්නත් ඕනේ. එහෙනම් 4x 2xy ගෙන් ගුණ කරොත් 8යි x ගුණ කිරීම x කියන්නේ x වල වර්ග y x වල වර්ග y 4x ගුණ කිරීම 8යි y කියන්නේ 4 වරක් 8 32යි 4 වරක් 8 32යි x ගුණ කිරීම y කියන්නේ xy මෙන්න මේ විදිහට 4x ගුණ කිරීම 12 කියන්නේ 4 12 48යි ඍණ 48යි x අකුරට මොකුත් වෙන්නේ නැහැ. ඔය උත්තරේ ගන්න පුළුවන් වුණාද කාට හරි? ඔය පිළිතුර ගන්න පුළුවන් වුණාද කාට හරි? ලිමත් හොඳයි. අඩුපාඩුවක් වුණා නම් ඔතන තියෙන ළමයි වරහන් ඉවත් කරන්න. ඔය කලින් පාඩම. ඔව්. මොකද 4x කියන එක අවිෂ වැඩි කරන්නේ. එතකොට 4x ගුණ කිරීම 12නේ.
4 වරක් 12 48යි x මොකුත් වෙන්නේ නැහැ x එහෙමම එනවා. සිලුනි වැඩේ විනාශ කරගෙන වගේ මට වෙන විදියට හෙට්ටිආරච්චි මොකටද මදුෂත් වැඩේ අවුල් කරගෙන වගේ සෙනොජ හොඳයි ඊළඟ කාරණය නැවත වරහන් ඉවත් කිරීමක් තියෙන්නේ එහෙනම් 3i ගෙන් මෙයක් ගුණ වෙන්න ඕනේ 3i ගෙන් මෙයක් ගුණ වෙන්න ඕනේ 3i ගෙන් මෙයා ගුණ වෙන්නත් ඕනේ අනේ විදිහට තුනම ගුණ වෙන්න ඕනේ එහෙනම් 3iව 2ib ගෙන් ගුණ කරොත් 3 2 6යි a ගුණ කිරීම b ab 3iව 4ෙන් ගුණ කරොත් එහෙනම් 3 4 12යි ධනයි ඍණයි ඍණ 12යි a ගුණ කිරීම ac නේ මෙතන ඉන්නේ a ගුණ කිරීම ac එහෙනම් a වර්ග c 3i a ගුණ කිරීම 5යි b කියන්නේ 3 5 15යි a ගුණ කිරීම b කියන්නේ ab මෙන්න ඊළඟ එක 6යි ab 12යි a වර්ග c 15යි ab 15යි ab 6යි ab 12යි a වර්ග c 15යි ab 15යි ab ඊළඟ හිස්තැනට අදාළව සාධක වෙන් කරන්න 9 3 6 ඊට අමතරව පොදු කවුරුත් දන්නේ නැහැ ඉතින් එහෙනම් 3 තමයි බෙදන්න පුළුවන් එකම ඉලක්කම එහෙනම් 3 ගත්තොත් එළියට වරහන් ඇතුලේ ඉතුරු වෙනවා 9 3ෙන් බෙදුවොත් 3යි ab 3 3ෙන් බෙදුවොත් 1යි xa එහෙම නැත්නම් ax කියලා ලිව්වත් කමක් නැහැ 6 3ෙන් බෙදුවොත් 2යි මෙන්න එහෙමනම් ඊළඟ ස්ථාන 1යි xa not ලිව්වට කමක් නැහැ එක නොලිව්වට මොකද ඔයගොල්ලෝ දන්නවා xa කිව්වත් 1යි xa කිව්වත් දෙකම එකයි කියන විදිය. බලන්න ඔතනට වෙනකම් අඩුපාඩුවක් වුණාද කියලා. හරි එතනින් පස්සේ එහෙමනම් ඊළඟ එකෙත් අපිට කරන්න තියෙන්නේ අර වගේමයි වරහන් වලට ගොඩ ගහලා තියෙන්නේ නැවත වරහන් ඉවත් කිරීම තමයි ඉතින් කරගන්න තියෙන්නේ. එහෙනම් 2යි m ගෙන් මෙයා 3 වෙන්න ඕනේ. මෙයා 3 වෙන්න ඕනේ. ඒත් එක්ක මෙයා ගුණ වෙන්නත් ඕනේ. 2යි m 4යි m ගෙන් වැඩි කරොත් 2 වරක් 2 7 2 වරක් 4 8යි m ගුණ කිරීම mn කියන්නේ mm දෙන්නෙක් ඉන්නවා. එහෙනම් m ගේ වර්ග n 2යි m 8යි ml ගෙන් ගුණ කරොත් 2 වරක් 8 16යි ඍණ 16යි mm ගුණ වෙනවා m ගේ වර්ග l 2යි m 5යි l ගෙන් ගුණ කරොත් 2 වරක් 5 10යි ධන 10යි m ගුණ කිරීම l
ml මෙන්න මේ විදියට 8යි m වර්ග n 16යි m වර්ග l 10යි ml ඊළඟ එකේ පද හතරක් තියෙනවා පද තුනක් තියෙනවා පද තුනම බෙදන්න පුළුවන් දෙකෙන් ඊට අමතරව z අකුර නැහැ ඔච්චරයි තියෙන්නේ එහෙනම් දෙක දෙකෙන් බෙදුවොත් 1යි xy 4 දෙකෙන් බෙදුවොත් 8 දෙකෙන් බෙදුවොත් 4යි xyz 4 දෙකෙන් බෙදුවොත් ධන 2යි z ධන 2යි z ධන 2යි z ඊළඟ එක නැවත වරහන් ඉවත් කරන්න 5x ගෙන් මෙයාවත් ඒත් එක මෙයාවත් ඒත් එකම මෙයාවත් එහෙනම් 5x ගුණ කිරීම 10යි xy කියන්නේ 5 වරක් 2 10යි xx ගුණ කරොත් x ගේ වර්ග y 5x ගුණ කිරීම x කියන්නේ මෙතන එකනේ තියෙන්නේ 5 වරක් 1 5යි xx ගුණ කරොත් x ගේ දෙවෙනි බලය 5x ගුණ කිරීම මෙතන ඉන්නේ 1 5 වරක් 1 5යි ඍණ 5යි x ගුණ කිරීම y x ගුණ කිරීම y xy අවසාන එකේ මුල් පදේ ලකුණ ඍණ ඒ නිසා ඍණක් එළියට ගමු තුන් දෙනාම තුනෙන් බෙදන්න පුළුවන් දැන් තුනේම a අකුර තියෙනවා ඉතුරු වෙන්නේ එහෙමනම් ඍණ 3 බෙදුවොත් ධන 1යි b ඍණ 9 ඍණ 3 බෙදුවොත් ධන 3යි c මොකද ඒ ගත්තනේ 18 ඍණ 3 බෙදුවොත් ඍණ 6යි a අකුර ගියා b හා c ඉතුරු ඔන්න එහෙමනම් කාරණේ ඔතනට වෙනකම් බලන්නකෝ අඩුපාඩු හොඳයි ගොඩක් කට්ටිය හොඳයි සෙනජ හොඳයි ගවිෂ හොඳයි ගොඩක් කට්ටිය එකයි වැරදිලා තියෙන්නේ ගොඩක් විට අනිත් 30 තැන් සියල්ලම හරි හොඳයි ඒක අඩුපාඩු වෙච්ච තැන් ටික නිවැරදි කිරීම ටික ඔන්න සාධක පාඩම යටතේ කරන්න තියෙන කාරණා ටික මම පැහැදිලි කරලා ඉවරයි ඒක ලොකු දේවල් ටිකක් නෙමෙයි ඒක ලොකු දේවල් ටිකක් නෙමෙයි හරි නේද දැන් යම් අවබෝධයක් සාධක ඒත් එක්කම වීජීය ප්‍රකාශන පාඩම දෙකේ ඔය පාඩම් දෙකම එකකට එකක් සම්බන්ධයි ළමයි හරි ඔය පාඩම් දෙකම එකකට එකක් සම්බන්ධයි ඔය කියන කාරණා ටික මම හිතන්නේ ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්නේ නැති යම් කිසි ප්‍රමාණයකට හරි මොකද්ද මෙතන වෙන්නේ කියන එක පිළිබඳව චූටි හරි අවබෝධයක් ඕගලන්ට එන්නේ නැති කියලා හිතනවා හරිද මෙන්න සාධක ඒත් එක්කම කලින් අපි අවසන් කරේ වීජීය ප්‍රකාශන කොටස එහෙනම් දැන් අපි යමු බලන්න අපේ අද දවසේ ඊළඟ වැඩ කොටස තවත් චූටි පාඩමක් අලුත් පාඩමක් වර්ගමූලය දින දාලා වැඩ පටන් ගන්න අපේ ඊළඟ වැඩ කොටස වර්ගමූලය හරි මාතෘකාව දාන්න වර්ගමූලය
ඊළඟ වැඩ කොටස වර්ගමූලය. අපි දැන් කතා කරන්න හදන්නේ වර්ගමූලයේ පිළිබඳව. හරි මුලින්ම මම පැහැදිලි කරන්න හදන්නේ මේ පාඩමේදී මොකක්ද වර්ගමූලයක් කියන්නේ කියන එක. හරි වර්ගමූලයක් කියන්නේ මොකක්ද කියන එක ඒත් එක්කම මම ඔයගලන්ට පැහැදිලි කරනවා වර්ග සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද. ඒක පිළිබඳව චූටි හරි හැඟීමක් ඔයගලන්ට මේ වෙද්දී තියෙනවා. මොකද අපි ඉගෙන ගත්ත සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඒතර අපි සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොකක්ද? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරලා හදන ඒවානේ අපි සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වේ. ඒවම තමයි වර්ග සංඛ්‍යාව කියන්නේ. ඒ කියන්නේ යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා. අපි දැන් අර ලියනවනේ වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා කියන කොටස. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වර්ග සංඛ්‍යා සඳහා පළවෙනි වර්ග සංඛ්‍යාව කියන්නේ ළමයි එක්වරක් එක. එහෙම නේද? යම් පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා. එහෙනම් එක්වරක් එක එකයි. දෙවෙනි වර්ග සංඛ්‍යාව කියන්නේ ඉතින් දෙක ගුණ කිරීම 2 4යි. හරිද? දෙවෙනි වර්ග සංඛ්‍යාව වෙන්නේ දෙවරක් 2. ඒ වගේ තුන්වරක් 3 තුන්වෙනි වර්ග සංඛ්‍යාව. යම්කිසි පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. හැදෙනවා ඒව තමයි අපි වර්ග සංඛ්‍යා කියලා කිව්වේ. එහෙමනම් හතරවෙනි එක්කෙනා 4 වරක් 4 16. ඉතින් අර අපි මුලින් කතා කරන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. දැන් පළවෙනි එක කියන්නේ එක බෝලයක්. ඒක තමයි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව. ඊළඟට දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියන්නේ එක පැත්තකට බෝල දෙක ගන්න. පහළටත් බෝල දෙකක් එතකොට. මේ පැත්තට දෙකයි මේ පැත්තට දෙකයි. ඔන්න දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යා රටාව. තුන්වෙනි එක කියන්නේ මේ පැත්තට 3යි පහළටත් 3යි. එහෙමනම් 1යි 2යි 3යි පහළටත් 1යි 2යි 3යි. ඒතර ඔක්කොම බෝල කීයද? නෑ මේකනේ අපි සමචතුරස්‍ර සංඛ්‍යා රටාවක් හදපු රටාව. හරි මේ ඇවිල්ලා වර්ග සංඛ්‍යා ඒකම තමයි මේ. මේ කියන වර්ග සංඛ්‍යාව එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ දෙකම එකයි අපි මෙහිදී කතා කරන්නේ. හරි යම් පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා. මේ ගොඩ නැගෙන සංඛ්‍යා. එතකොට මොකද්ද මේ වර්ග මූලය කියන්නේ? එතකොට අපේ පාඩමේ මාතෘකාව වර්ග මූලය කියන්නේ මොකක්ද? ළමයි වර්ග මූලයේ සංකේතය තමයි මෙන්න මේක. මේක තමයි වර්ගමූල සංකේතය. මේ කොක්කක් වගේ දාන්න. මේක තමයි වර්ගමූල සංකේතය. මින් අදහස් කරන්නේ මේකයි. දැන් අපිට කිව්වොත් උදාහරණයක් විදියට එකෙහි වර්ගමූලය එක කියන සංඛ්‍යාවේ වර්ගමූලය කියන්නේ කවුද කියලා. එක කියන සංඛ්‍යාවේ වර්ගමූලය කවුද කියලා ඇහුවොත් ඒ කියන්නේ ළමයි වර්ගමූලය. ඒ කියන්නේ ඔය කියන වර්ග සංඛ්‍යාව. එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා කවුද? එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා. එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා. වර්ග මූලය යන්නේ අදහස් කරන්නේ ඔන්න ඕක. වර්ග කියන ඔය කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා. කවුද ළමයි එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් උනේ? එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වුණ කෙනා කවුද? එක කියන වර්ග සංඛ්‍යාව හදන්න. දැන් හිතන්නකෝ එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන්නේ කවුද? එක කියන පූර්ණ සංඛ්‍යාව නේද? එක කියන පූර්ණ සංඛ්‍යාව තුලින් නේද එක කියන වර්ග සංඛ්‍යාව ගොඩ නැගෙන්නේ. එහෙනම් එක කියන සංඛ්‍යාවේ වර්ගමූලය වෙන්නේ කවුද? ළමයි එක. එක හදන්න මුල් වෙන කෙනා එක. එක කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා.
එහෙනම් ඔයාලා හිතන්නකෝ මෙහෙම 4 වර්ගමූලය 4 කියන්නේ වර්ග සංඛ්‍යාවක් 4 කියන්නේ වර්ග සංඛ්‍යාවක් 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා කවුද? අන්න කට්ටියට දැන් චුට්ටක් තේරුණා. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා. වර්ගයේ මූලය. වර්ගයේ මුල සරලව කිව්වොත් ඕක. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා. කට්ටිය පටලවගෙන. 4 හදන්න මුල් වෙන්නේ 4 නෙවෙයි. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වුණේ 4 නෙවෙයි. අන්න ඔයගොල්ලෝ පටලවගෙන. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන්නේ ළමයි 4 නෙවෙයි. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න සොවිනි අපි පාවිච්චි කරේ කාවද? කවුද මුල් උනේ? 4 හැදුනේ කොහොමද? දෙවරක් දෙකෙන්. එතකොට කවුද මුල් වෙන්නේ? 4 හදන්න මුල් වෙන්නේ කවුද? 2. එකෙන් හදන්න ආමින්ද බෑනේ 4. එක්වරක් එකෙන් 4ක් එන්නේ නෑනේ. 4 හදන්න මුල් වෙන්නේ කවුද ළමයි? අන්න 2. 4 කියන වර්ග සංඛ්‍යාව හදන්න මුල් වෙන කෙනා කවුද? අන්න 2. එතකොටනේ දෙවරක් දෙකෙන් 4 එන්නේ. එහෙනම් කාට හරි බලමු පුළුවන් වෙයිද කල්පනා කරන්න මේක කියලා? එහෙනම් 25 වර්ගමූලය වෙන්නේ කවුද? එහෙමනම් 25 වර්ගමූලය වෙන්නේ කවුද? පුළුවන් ද කාට හරි අදහසක් දෙන්න? 25 වර්ගමූලය වෙන්නේ කවුද එහෙමනම්? 25 වර්ගමූලය වෙන්නේ කවුද? අන්න දැන් කට්ටියට පොඩ තේරීගෙන යනවා. 5 වරක් 2 නෙවෙයි 25 කියන්නේ. අන්න එතනත් වැරදි තර්කයක් තියෙනවා. මොකද කියන්නේ? 25 හදන්න මුල් වෙන්නේ 5. ඔව් ඔයගොල්ලෝ කිව්වා හරි. 25 හදන්න මුල් වෙන්නේ 5. ඒයි මං එහෙම කියන්නේ. 25 හදන්න 5 මුල් වෙනවා කියලා කියන්නේ ඇයි මං? 5 වරක් 5න් නේද 25ක් ආවේ. 5 වරක් 5න් නේද 25ක් එන්නේ. ඒතර 5 නේද මුල් වෙන කෙනා 25 හදන්න. දැන් තේරුණාද? හරි. එහෙමනම් ආමින්ද කියාවිද කියලා බලමු. ආමින්දර අමාරු එකක් අපි දීලා බලමු. වර්ගමූල 100. බලමු. ආමින්ද මොකද කියන්නේ කියලා. 100 වර්ගමූලය. 100 වර්ගමූලය. 100 හදන්න මුල් වෙන කෙනා කවුද? අන්න දැන් කට්ටිය පටලවගෙන ඉන්නේ. සතුෂ් හොඳයි. සෙනුජ වැඩේ පටලවගෙන ඉන්නේ. 100 හදන්න මුල් වෙන කෙනා. සමහර කට්ටිය කියනවා එක්කෙනෙක් මට කියනවා 50ලු. 50ලු. 50න් ගුණ කරාම 100ක් හැදෙනවද? හිතන්නකෝ. 50න් ගුණ කරාම 100ක් හැදෙනවද? එහෙමනම් ඕගොල්ලෝ කියන උත්තරෙන් හරියද? ගවිෂ හිතන්නකෝ 50න් ගුණ කරාම 100ක් හැදෙනවද? 50න් ගුණ කරාම 100ක් හැදෙනවද? නැහැ නේද? 50යි එකතු කරොත් නම් 100ක් හැදෙනවා. එහෙමනම් මොකද ඔයගොල්ලෝ හිතන්නේ? කවුද අනේ 100 හදන්න මුල් වෙන කෙනා? අන්න දැන් කට්ටියට තේරෙනවා. ඩේමියන් හොඳයි. මොකද හිතන්නේ? 100 හදන්න මුල් වෙන්නේ කවුද? ගවිෂ කවුද? 10 නේද? 10 නේද? ගොඩක් කට්ටිය උත්තරේ කිව්වා. එහෙනම් 100 හදන්න මුල් වෙන්නේ 10. ඒයි 10 වරක් 10 කීයද? 100යි නේද? අන්න දැන් තේරෙනවද මොකද්ද මේ වර්ගමූලය කියන්නේ? යම්කිසි වර්ග සංඛ්‍යාවක් හදන්නට මුල් වෙන කෙනා. දැන් එතකොට මේ වගේ පොඩි අගයන් වල වර්ග සංඛ්‍යාව හොයන එක අමාරු වැඩක් නෙවෙයි. මේ වර්ගමූලය හොයන එක අමාරු වැඩක් නෙවෙයි. නමුත් ලොකු වෙනකොට සංඛ්‍යාව ලොකු වෙනකොට මොකද වෙන්නේ? අපිට එක විට කියන්න ටිකක් අමාරු වෙනවා. අන්න ඒ නිසා වර්ගමූලයේ සෙවීම සඳහා ක්‍රමයක් අපි දැන් මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ඒක තමයි අත්‍තරම මේකේ ප්‍රධාන දේ. හරිද? මුල්ම කාරණේ වර්ග සංඛ්‍යා පිළිබඳව යම් අවබෝධයක් අපේ කට්ටියට තියෙන්න ඕනේ. එහෙනම් යම් කිසි පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කරලා යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරලා සෑදෙනේවට අපි කියනවා පූර්ණ වර්ග. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා කියනවා. පැහැදිලිද? ඒක තමයි මුලින්ම අපේ කට්ටියට ඔළුවට යා යුතු දේ. මොකක්ද වර්ග සංඛ්‍යාවක් කියන්නේ? දෙවනුව වර්ග මූලය කියන්නේ ඒකම වර්ග සංඛ්‍යාවක්. එහෙම නැත්නම් සමජාතුර සංඛ්‍යා රටාව කෙසේද ගොඩනගන්නේ? මේක නම් අපි මීට කලින් කතා කරපු එකක්. හරි. ඊළඟට වර්ග මූලය කියන එකේ ඇත්තටම අදහස වෙන්නේ මොකක්ද? වර්ග මූලයක් කියන්නේ ඇත්තටම අදහස වෙන්නේ මොකක්ද? ගවිෂ දැන් වැඩේ මම හිතනවා පැහැදිලි ඇති. මොකද්ද වර්ග මූලයක් කියන්නේ කියන එක?
හරි නේද? වර්ගමූලයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් දල අදහසක් හරි ඔයගලන්ට තියෙන්න ඕන. හරි නේද? හරි. එහෙනම් මුලින්ම ප්‍රධාන මාතෘකාව වර්ගමූලයේ අනුමාතෘකාවක් ගන්න වර්ග සංඛ්‍යා කියලා පොඩ්ඩක් අපි වර්ග සංඛ්‍යා ටිකක් ලියාගෙන යමු. ඕගොල්ලෝ මම නම් මෙතනට ලිව්වේ 4ක් වෙනකම් විතරයි. ඕගොල්ලෝ පළවෙනි වර්ග සංඛ්‍යා 15 තෙක් ලියන්නකෝ. 15 තෙක්. මොකද අපිට වර්ග සංඛ්‍යා ටික ඔළුවේ තියෙන එක වැදගත් වෙනවා. පොඩ්ඩක් ලියාගෙන යන්නකෝ. පළවෙනි වර්ග සංඛ්‍යා මේ විදිහට හදාගෙන යන්න 15ක් වෙනකම් ටක් ගාලා. මම ලිව්වේ 4ක් වෙනකම් විතරයිනේ. ඕගොල්ලෝ හදාගෙන යන්නකෝ 15 දක්වා ටක් ගාලා වර්ග සංඛ්‍යා ටික. එක්වරක් එක, දෙවරක් දෙක, තුන්වරක් තුන, මේ විදිහට 15 සරක් 15 වෙනකම් හදාගෙන යන්න බලන්න ටක් ගාලා.
හරි නේද ළමයි? වර්ග සංඛ්‍යා 15ක් වෙනකන් ලියා ගන්න අමාරු නාද මොකදත් එක්ක. මම හිතනවා කට්ටිය ලියන්නේ නැති කියලා. එහෙම නේද? වර්ග සංඛ්‍යා ටික ලියාගත්තනේ. බලමු 15 වර්ග සංඛ්‍යා ඔයගොල්ලෝ ලියුවා මෙන්න මෙහෙමද කියලා. 1 ඉන්නේ නැති 4 9 16 25 36 ඊට පස්සේ 49 64 81 100 ඊළඟට 121 මං හරි නේද 121 144 225 ආවද බලන්න කොතනට වෙනකම් හරිද කොතනට වෙනකම් ආවද එහෙම නේද 1 4 9 16 25 36 49 64 81 100 121 144 225 හරි නේද ඔන්න වර්ග සංඛ්‍යා ටික පළවෙනි වර්ග සංඛ්‍යා 15 පළවෙනි වර්ග සංඛ්‍යා 15 ඉතින් මේ වර්ග සංඛ්‍යා ටික මතක තියාගන්න එක හරි වැදගත් මොකද අපිට වර්ග සංඛ්‍යාවක විතරයි වර්ගමූලය නිශ්චිතව හොයන්න පුළුවන්. يعني හරියටම හොයා ගන්න පුළුවන්. ඒ නිසා වර්ග සංඛ්‍යා ටිකක් ඔළුවේ තියෙන එකත් ඒත් එකම දැන් ඕගලන්ට මම පැහැදිලි කරන්න හදන්නේ මේ කියන වර්ග සංඛ්‍යාවල එක ස්ථානයේ ඉලක්කම බලන්න. එක කියන වර්ග සංඛ්‍යාව ගත්තොත් ඒක එක ස්ථානයේ ඉලක්කම එකමයි. 4 කියන වර්ග සංඛ්‍යාව ගත්තොත් එක ස්ථානයේ ඉලක්කම 4. 9 මේක එක ස්ථානයේ ඉලක්කම 6. මේ 25 කියන වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ කියන්නේ අග ඉලක්කම. අග ඉලක්කම ඇවිල්ලා 5. හරි මගේ අතින් වැරද්දක් වෙලාලු. හොඳයි. 13 වෙනි වර්ග සංඛ්‍යාව ලියලා නැහැ නේ. 169 14 196 ඊළඟට 15 වෙනි වර්ග සංඛ්‍යාව 225. හරි නේද දැන්? මගේ අතින් වැරද්දක් වෙලා. ඔව් දෙකක් දර නැහැ. දැන් හරිනේ. එහෙනම් වර්ග සංඛ්‍යාව ගත්තොත් ඒ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම් ටික ගත්තොත් අග ඉලක්කම් ටික ගත්තොත් මෙන්න මේව නේද අග ඉලක්කම් වෙන්නේ. අන්න මේ කාරණා ටික පොඩ්ඩක් ඔළුවේ තියෙන එක පොඩි වැදගත්කමක් තියෙනවා. මෙන්න මේකේ පොඩි වැදගත්කමක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරලා බලුවොත් වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම් එක ස්ථානයේ කියන්නේ අග ඉලක්කම එක ස්ථානයේ ඉලක්කම් වන්නේ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම් වන්නේ මෙන්න මේව නේද බලන්න එක තියෙනවා දෙක නම් නැහැ තුනක් නැහැ හතර තියෙනවා පහ තියෙනවා හය තියෙනවා හත නැහැ අටක් නැහැ නවය තියෙනවා බිඳුව තියෙනවා මෙන්න මේක හරි විශේෂයි මෙන්න මේකෙන් තමයි අපි වර්ග සංඛ්‍යාවක් හඳුනාගන්නේ යම් වර්ග සංඛ්‍යාවක් නම් එක ස්ථානයේ තුල මේ කියන අංක වලින් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරිද? වර්ග සංඛ්‍යාවක් තුල එක ස්ථානයේ තුල පිහිටන්නේ එක හරි හතර හරි පහ හරි හය හරි නවය හරි බිඳුව හරි. ඒ කියන්නේ වර්ග සංඛ්‍යාවක නම් වර්ග සංඛ්‍යාවක් නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඔය කියන අංක 6න් එකක්. මේ අංක 6න් එකක්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නැහැ ඕනෑම එක ස්ථානයේ එකක් වෙච්ච පළියට එහෙම නැත්නම් එක ස්ථානයේ හතරක් වෙච්ච පළියට කෙනෙක් වර්ග සංඛ්‍යාවක් වෙනවයි කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්න එපා 14 ගත්තොත් එක ස්ථානයේ ඉලක්කම 4නේ. එක ස්ථානයේ ඉලක්කම 4නේ. එහෙනම් මේක වර්ග සංඛ්‍යාවක් කියලා. එහෙම නෙවෙයි. ඒක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. වර්ග සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් මේ අංක 6න් එකක් තියෙන්නම ඕනේ. එහෙම වෙච්ච පළියට ඒ කියන සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ කියන සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ කිව්වේ 14 වර්ග සංඛ්‍යාවක් නෙවෙයිනේ අපිට 14 වර්ග සංඛ්‍යාවක් ඉතිරි ලැබුණේ නැහනේ. ඒ කියන්නේ ඒ වුණාට ඒක එක ස්ථානයේ 4නේ. එක ස්ථානයේ 4 වෙච්ච පළියට එක වෙච්ච පළියට 5 වුණාට 6 වුණාට 9 වුණාට එහෙම උණයි කියලා අපිට කියන්න බෑ මේක අනිවාර්යෙන් වර්ග සංඛ්‍යාවක් කියලා. එහෙම නෙවෙයි. වර්ග සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යෙන්ම 1 හෝ 4 හෝ 5 හෝ 6 හෝ 9 හෝ බිඳුව එක ස්ථානයේ ඉලක්කමක් විදියට පිහිටන්න ඕන. එහෙම පිහිටියයි කියලා
අපිට එකපාරම කියන්න බෑ. හැබැයි දැන් අපි අනිවාර්යයෙන්ම දන්නවා. හිතන්නකෝ මෙහෙම 73 මේ කියන සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවක් වේවිද නෙවේවිද? මොකද හිතන්නේ වර්ග සංඛ්‍යාවක් වේවිද නොවේවිද? පැහැදිලිවම කියන්න පුළුවන්. වර්ග සංඛ්‍යාවක් නොවේ කියලා. ඇයි ඒ? එක ස්ථානයේ තුල 3 පිහිටන හින්දා. එක ස්ථානයේ තුල 3 පිහිටන හින්දා. ඒක කිසිසේත්ම වෙන්න බෑ. පැහැදිලිද? අන්න ඒකයි අපිට එන්න ගන්න පුළුවන් නිගමනය. ඒ කියන්නේ එක ස්ථානයේ තුලට දැන් මෙතන නැති අංක තියෙන්නේ 2 3 7 8 ඔය කියන අංක 4 ආවොත් කෙලින්ම අපිට අයින් කරන්න පුළුවන් මේවා වර්ග සංඛ්‍යා නෙවෙයි. එහෙනම් ඒවල වර්ගමූලයක් හොයන්න පුළුවන්ද අපිට? අපිට බෑ. ඒ මට්ටමේදී අපි මේ ඉන්න මට්ටමේදී හොයන්න බෑ. නිශ්චිතව වර්ගමූලයක් කියන්න බෑයි කියන එක හරියටම අපිට පැහැදිලිව ගන්න පුළුවන්. හරි. ඒක මම පසුව ලියා ගන්න නෝට් එක අපි සම්පූර්ණ කරද්දී දැනට ඔයගොල්ලෝ ඊළඟ තරුව දාලා මෙන්න මෙතන වර්ගමූලය කියලා දාලා මෙන්න මේක කොටු කරගන්න වර්ගමූල සංකේතය. ඒත් එක්කම මෙන්න මේ උදාහරණ හතර දාගන්න. මේවා මුකුත් දාගන්න ඕනේ නැහැ. මම සටහන් සම්පූර්ණ දෙන්න නේද? මේ ටික විතරක් දාගන්නකො දැන්. මම මේ ඔයගලන්ට පැහැදිලි කරේ එක ස්ථානයේ දිහා බලලා වර්ග සංඛ්‍යාවක් වේවිද නොවේවිද කියලා තීරණය කරන්න පුළුවන් අපිට. වර්ග සංඛ්‍යාවක් නොවෙනවයි කියන එක ස්ථිරවම කියන්න පුළුවන්. වර්ග සංඛ්‍යාවක් වෙනවාමයි කියලා ස්ථිරව කියන්න බෑ. වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්ද බැරිද කියන එක කියන්න පුළුවන්. එච්චරයි. මෙන්න මේ කොට කරපු එක විතරක් ලියා ගන්නකෝ. ටක් ගාලා.
හරි. කටි ඊට පස්සේ මෙන්න මේ තරු දෙක පොඩ්ඩක් දාගන්නකෝ. මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. හරි නේද? ඔක්කොම මෙතන වෙනකන් ඔක්කොම ලියාගත්තානේ. හරි මෙන්න මේක පොඩ්ඩක් දාගන්නකෝ. හරි. පළවෙනි තරුව විදිහට මෙන්න මේක පොඩ්ඩක් දාගන්න. පළවෙනි තරුව විදිහට මේක පොඩ්ඩක් දාගන්න. පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව පූර්ණ වර්ගයක් ලෙස හැඳින්වේ. ඔන්න ඔය මම කොටු කරපු එක ලියා ගන්නකෝ. ඔය කොටු කරපු එක ලියා ගන්නකෝ. පළවෙනි තරුව විදිහට ඔන්නෝක ලියා ගන්න. පූර්ණ සංඛ්‍යාවක් එම පූර්ණ සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව පූර්ණ වර්ගයක් ලෙස හැඳින්වේ. අපි දැන් ඉස්සෙල්ලා කිව්ව දේ තමයි ඔය දැන් ලියා ගන්න දුන්නේ මම කලින් කිව්ව දේ. හරි නේද? පළවෙනි කරුණ හරිනේ පළවෙනි තරුව හරිනේ. හරි දෙවෙනි තරුව දාගන්න මෙන්න මෙහෙම දෙවෙනි තරුව මෙන්න මෙහෙම දාගන්න. පළවෙනි කාරණේ ඕන මම දැන් මුලින්ම කිව්ව කාරණේ දෙවෙනි කරුණ දාගන්න මම දෙවෙනියට දැන් කිව්ව කාරණේ මෙන්න මේක. පූර්ණ වර්ග සංඛ්‍යාවක්. හරි අපි ගත්තොත් එහෙමනම් පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඊළඟ තරු දෙක මෙන්න මේ කරුණු දෙකට දාගන්න. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 1 4 5 6 9 බිඳුව යන ඉලක්කම් වලින් එකක් බව එකක් වේ කියලා දාගන්නකෝ. එකක් වේ කියලා. පූර්ණ සංඛ්‍යාව වලින් එකක් වේ. ඉහත වගු අණුව කියන කාරණාව ඕනේ නැහැ. එකක් වේ කියලා දාගන්නකෝ. මෙන්න මෙහෙම. ඒ දෙකම ඊළඟ තරුව 2 3 7 හෝ 8 යන ඉලක්කම් වලින් කවර හෝ එකක් කිසි විටකත් පූර්ණ වර්ගයාවක් වන සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම් නොවේ. එතකොට ළමයි අපිට ස්ථීරවම කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ස්ථීරවම කියන්න පුළුවන් දේ තමයි මේ කියන 2 3 7 හෝ 8 ඔය කියන ඉලක්කම් එකක් හරි යම් සංඛ්‍යාවක අගට යෙදුනොතින් ස්ථීරවම කියන්න පුළුවන් ඒව ඇවිල්ලා වර්ග සංඛ්‍යා නොවේ කිය. ඒව පූර්ණ වර්ග නොවේ කියන එක ස්ථීරවම කියන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් නිගමනය ඔන්න ඕකයි. ඔන්න ඔය කරුණු දෙක බලන්න. එතකොට අපිට පුළුවන් අග ඉලක්කම දිහා විතරක් බලලා තීරණය කරන්න මේක ඇවිල්ලා පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවද එහෙම නැද්ද කියන එක. පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවද එහෙම නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ඕකේ තියෙන වැදගත්කම. ඔය කියන සංඛ්‍යාවල තියෙන වැදගත්කම ඔන්න ඕකයි. හරිද ළමයි? ඔය තරු දෙකක් දාගන්නකොට අග්ගාලා බලන්න අපිට ස්ථිරවම කියන්න පුළුවන්ද බැරිද කියන එක.
හරි එහෙමනම් ඔන්න පළවෙනි කාරණා දෙක වර්ගමූලයේ සම්බන්ධයෙන් තිබ්බ කාරණා දෙක ඔන්න මම අද මුලින්ම කියලා දුන්නා. ඒ අනුව ඔයගොල්ලෝ දන්නවා දැන් වර්ග සංඛ්‍යාවක් හඳුනා ගන්න අග ඉලක්කම විතරක් බලලා. හැබැයි මම අර මුලින් කිව්ව කාරණේ නැවතත් කියනවා. වර්ග සංඛ්‍යාවක් නොවේයි කියන එක ස්ථීරවම කියන්න පුළුවන් අග ඉලක්කම විතරක් බලලා අග ඉලක්කම 2 3 7 8 ඔය කියන අංක හතරෙන් එකක් අගට එනවා නම් ස්ථීරවම කියන්න පුළුවන් මේක වර්ග සංඛ්‍යාවක් නොවේයි කියලා. හැබැයි මට ස්ථීරවම කියන්න බෑ අගට 1 හරි 4 හරි 5 හරි 6 හරි 9 හරි බිංදුව හරි ආවොත් අන්න ස්ථීරවම කියන්න බෑ මේක වර්ග සංඛ්‍යාවක් වෙනවාමයි කියලා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි 2 3 7 8 ඔය කියන අංක හතරෙන් එකක් අගට ලැබුණොත් ස්ථීරවම කියන්න පුළුවන් ඒක වර්ග සංඛ්‍යාවක් නොවේ කියලා. ඒ ඉලක්කම් හැර අනිත් ඉලක්කම් 6 ලැබෙනවා නම් චුට්ටක් සෝදිසි කරලා බලන්න වෙනවා මේක වර්ග සංඛ්‍යා. හැබැයි අනිවාර්යෙන් වෙන්න වාමයි කියන්න බෑ. වෙන්න පුළුවන්. වෙන්න ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. හැබැයි 2 3 7 8 කියන අංක හතර ලැබුණොත් ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් වෙන්නේ නෑමයි කියලා. තේරුණාද? ඔය තමයි වර්ගමූලය සම්බන්ධ පළවෙනි කොටස. ඊළඟ දවසේ මම ඔයාලට කියලා දෙන්න කෙසේද වර්ගමූලය හොයන්නේ. එක ක්‍රමයක් තියෙනවා ප්‍රථමක සාධක භාවිතයෙන්. ඊට අමතරව පොඩි සෝදිසි ක්‍රමයකුත් තියෙනවා වර්ගමූලය හොයන්න පුළුවන්. හරිද? ඊළඟ සතිය තුල අපි අප්‍රේල් 2 වෙනි සතියේ වැඩ කරනවා. අවුරුදු සතිය තුල නිවාඩුවක් දෙන්නම්. අවුරුද්දට කලින් කොහොම හරි අපි බලමු ඉවර කරගන්න ඕගොල්ලන්ගේ පළමු වාරයට තව පොඩි පාඩම් දෙකක් තව තියෙන්නේ ස්කන්ධය කියන පාඩමත් ඒත් එක්කම දර්ශක කියන පාඩම. ඒ ටික අවසන් වුණායින් පස්සේ ඕගොල්ලන්ගේ මම ටෙස්ට් එක තියෙනවා පළමු වාර විභාගයේ. ඒ කියන්නේ මම ඒක කවද්ද ඕගොල්ලන්ට පේපර් එක දෙන්නේ කියන එක ඊළඟ සතියේ වැඩපිළිවෙල මම ඕගොල්ලන්ට දාන්නම් ගෲප් එකට. ඒ නිසා කරුණාකර පොඩ්ඩක් ගෲප් එකේ මැසේජස් බලන්න. කවද්ද ඕගොල්ලෝ පේපර් එක ගන්න ඕනේ? ඒත් එකම කවද්ද ඕගොල්ලෝ ඒ පේපර් එක කරලා නැවත මට ලබා දෙන්න ඕනේ කියන එකත් මම මතක් කරන්න. හරි ඒ නිසා ගෲප් එකට වැඩපිළිවෙල දාන්න චුට්ටක් බලන්න කවද්ද පේපර් එක කලෙක්ට් කරගන්න ඕනේ කියන එකත් ඒත් එක්කම අපේ දෙවෙනි වාරයේ වැඩ ටික පටන් ගන්න. ඒ අදාළ නිබන්ධන ගොඩක් විට ලබන 5 වෙනිදාන් පස්සේ මම ආයතන වලට ලබා දෙන්න. එතකන් චුට්ටක් ඉන්න. මේ මාසෙට අදාළ. ගොඩක් විට 5 වෙනිදා වෙනකොට අදාළ පේපර් එකත් නිබන්ධනයත් මම ඔයගලන්ට දෙන්නම්. ඒක කරලා කවද්ද බාර දෙන්න ඕනේ කියන එකත් මම කියන්නම්. මම මේ පේපර් එක වෙනම ලියුම් කවර් එක දාලා තමයි ඔයගලන්ට දෙන්නේ. ඒක විවෘත කරලා කරන්න ඕනේ කවද්ද කියන එක මම කියන්නම්. එතකන් ඒක මොකුත් කරන්න එපා. ඒක තියාගන්න. ඒක කරන්න ඕනේ කවද්ද කියන එක සහ නැවත බාර දෙන්න ඕනේ කවද්ද කියන එක මම ඔයගලන්ට ගෲප් එකට දාන්නම්. මොකද්ද කරන්නේ? ඒ කියන්නේ ඊට කලින් කරන්න තව චූටි වැඩ ටිකක් තියෙනවානේ. ඒ වැඩ ටික අවසන් වුණාට පස්සේ තමයි පේපර් එක කරන්න ඕනේ. ඒක මම කරන්න ඕන දවසයි නැවත බාරව දෙන්න ඕන දවසයි ඔයගලන්ට මම කියන්නේ. එහෙනම් අදට වැඩ ටික මෙතන නතර කරන්නම්. නැවත ඊළඟ සතියේ වැඩ පටන් ගන්න කලින් එකක් මම කිව්වා ඇගේ අංක 4 නේද? ඔව් ඇගේ අංක 4 කරන්න පිටු දෙකක්. ඊට අමතරව මගේ අපි දැන් කරගෙන යන ටියුට් එකේ පිටු අංක 10. පිටු අංක 10 ඉවර කරන්න. පිටු අංක 10 අද දැන් පටන් ගත්ත වර්ගමූලයේ මුල් කොටසෙන් තියෙන. පිටු අංක 10 අවසන් කරන්න ටියුට් එකේ වර්ගමූලය ඒ කියන්නේ පිටු අංක අපි දැන් කතා කරන තියරි ටියුට් එකේ ඊට අමතරව ඇගීම් ටියුට් එකේ අංක දෙකක් මම දුන්නා ඒ ටික කරන්න කියලා ඇගීම් අංක 7. හරිද? එහෙනම් අදට වැඩේ මෙතනින් අවසන් කරන්නම්. ආයිබෝන් ඔක්කොමලට පරිස්සමින් ඉන්න උත්සාහ නැහැ.